සාදරයෙන් පිළිගන්නවා Chemistry with DC YouTube channel එකට. සුපුරුදු පරිදි අපේ channel එකේ අරගෙන එන භෞතික විද්‍යා පාඩම් මාලාවත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. අපි ධාරාව පාඩම තමයි කර හිටියේ. ඒකේ ප්‍රතිරෝධ ජාල ගැන උදාහරණ ටික තමයි අපි කතා කර ඉන්නේ. මේ අපි එකතු වෙන්නේ පස්වෙනි වීඩියෝ එකත් එක්ක. කොහොම හරි දැන් මම අර එදා අපි කතා කරපු වීඩියෝ එකේ අපි ප්‍රතිරෝධ ජාල සුළු කරන්න කොහොමද කියලා කියන එක ගැන මූලික අදහස අරගත්ත සරල ගැටලු ටික විසඳුවා. හැමෝමල කමෙන්ට් වල එහෙම සෑහෙන්න දාලා තිබුණා මේ සංකීර්ණය ඕනේ අමාරු ප්‍රශ්න ඕනේ කියලා. දැන් ඒතකොට මේ අමාරු ටික තමයි ටිකක් වෙනස් විදිහේ වල සෙට් එකක් තමයි කතා කරන්න යන්නේ. මේකට මම හිතුවා දැන් ඔයාලා සංකීර්ණයම මේක ගැන අහන හින්දා සහ බලාපොරොත්තු වෙන හින්දා 92 වගේ ඉඳලා 2000 මගේ මතකයේ හැටියට ටිකක් කෙනෙක් 16 17 වගේ වෙනකන් තියෙන මේ ප්‍රතිරෝධ ජාල වල අහපු ප්‍රශ්න ටික අහපු MCQ ටික පොඩ්ඩක් ඒකත් කතා කරන්න. මොකෝ ඒකේ මම හිතනවා වටිනාකමක් තියෙයි කියලා. ඒ හේතුව හින්දා. හරි. අපි එමු මේ පාඩමට කරන්න තියෙන දේවල් ටික මම වෙලාව යන නිසා ඇත්තටම මේ බෝඩ් එකේ ඇඳා තව ටිකක් සරල දේවල් ටිකක් ඈ. ඒ කියන්නේ මේ ටික නෙමෙයි ඇත්තටම කතා කරන්න ඕන ටික. නමුත් අර ඔයාලට මේ පහසුවක් වෙයි කියලා හිතලා ඒ කියන්නේ කොහොමත් මට හිතෙන්නේ වඩා හොඳයි මේ පෝස්ට් කරලා ඉවරලා මේ ටික ඇඳගෙන මේ ටිකත් සුළු කරන්න try කරන්න. මේවා ඇත්තටම ලේසි ඒවට අපි ඉඳන් කතා කළා වගේ. හරි මේකේ මේ මම නිකන් කියාගෙන යන්න කරන විදිය පිටර වෙලා ගන්න නැතුව මේ වගේ එක පැහැදිලිනේ. මෙතන මේක සන්නායකයකින් සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ ලක්ෂ තුනෙම විභව සමානයි. මේ ටික එකට එකතු වෙනවා. මේ තුන් දෙනා සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනවා. මේ වගේ එකක් ගත්තොත් එහෙම ආයෙ මොනවා කරන්න පුළුවන්ද අපිට ඕන නම්. A සහ B කියලා කියන ලක්ෂ දෙක අතර ඉරක් යන්දාම සමමිතිකත්වයෙන් මේක අපිට මොනවා කරන්න පුළුවන්ද? මෙහෙම නවන්න පුළුවන්. එතකොට මේ හැම ප්‍රතිරෝධ ඔක්කොම මේවා ඒවා උඩ වැටිලා මේ හැම එකකම මගේ මොකද වෙන්නේ? අපි අර එදා කතා කරපු තියරි එක තියෙන්නේ. උඩට වැටෙනවා නම් සමාන්තරගතව සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ භාගයකින් අඩු වෙනවා. ඒ කියන්නේ මේ හැමෝමල එක වෙනවා නේ. එහෙම එක වෙලා සුළු වුණාම තේරෙනවා මෙතන මේ සම්නායකයක් නිසා ඒ සංධියකට සෙට් වෙනවා. එහෙම වුණාම මේ දෙකේ යගේ 0.1.5යි මෙයත් 1.1.5යි ඒ දෙන ශ්‍රේණිගත හින්දා උත්තරේ 0.5 දෙකක් උත්තරේ 2යි. හරිද? ඒ විදිහට ඒක හදන්න පුළුවන්. ඊට පස්සේ ආපහු මේ ප්‍රශ්නේ ගත්තාම මේක මොකද වෙන්නේ? මේකෙත් A B දෙන්න අතර හොයන්න කියලා කියන්නේ හරිම ලේසි. මෙතන සම්නායකයකින් සම්බන්ධ වෙන හින්දා මේ ලක්ෂ දෙකේ විභව සමානයි. විභව සමාන ලක්ෂ දෙකක් එකට එකතු කරලා එන්දත් එකයි ලින්ක් කරලා එන්දත් එකයි කියලා ඊට පස්සේ සාමාන්‍ය සුළු කිරීමෙන් හදන්න පුළුවන්. මේ ඔක්කොම සාමාන්‍ය සුළු කිරීම. මේක සාමාන්‍ය සුළු කිරීම, මේක සමමිතිකත්වය. හරිද? මේක ආපහු සාමාන්‍ය සුළු කිරීම. මෙතන ආපහු මොකද වෙන්නේ? A සහ B කියලා කියන ලක්ෂ දෙක අතර ඉලක්ක ගෙවුවාම සමමිතිකත්වයෙන් නවන්න පුළුවන්. විශේෂිත දේ ඒක මේ මැද මෙතන සම්බන්ධ වෙලා නැහැ, උඩින් ගිහිල්ලා තියෙන්නේ. ඒ හින්දා මේ 4 ohm 4 ohm මෙන්න මේ මැද්දේ තියෙන ප්‍රතිරෝධ දෙන්නම මොකද වෙලා වෙන්නේ? අයින් වෙලා යනවා. ඒ නිසා ඒකත් ලේසියෙන් හදන්න පුළුවන්. හරිද? ඒවා ටික සුළු කරන්න උත්තර ටික ඕනනම් දැම්මොත් මේකේ උත්තරේ ohm 1යි. මෙයාගේ උත්තරේ 0.5 හින්දා මෙතනත් ohm උත්තරේ 1යි. හරි? ඊළඟට මෙතන දැම්මොත් 4යි 4යි 8යි 4යි 4යි 8යි මෙතන 4යි. එතකොට එකතු වෙන්නේ 1 යට 8 ධන 1 යට 8 ධන 1 යට 4 කියලා කියන සම්පූර්ණ එකතුවේ පරස්පරය. හරිද? ඊට පස්සේ ආපහු මේක එකතු වුණා කියලා කියන්නේ මේ කුණේට නැවුවා කියලා කියන්නේ 4යි 4යි 8යි 4යි 4යි 8යි උත්තරේ ohm 4යි. හරිද? ඊට පස්සේ මෙන්න මේ දෙකට මේ ටිකට එමු. හරිද? මේකේ මේ විශේෂම දේ කියන්න තියෙන මෙන්න මේක. හරි මේකේ මේ A සහ B කියලා කියන ලක්ෂ දෙක අතර මෙන්න මේ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. මේක අපිට ඕන නම් ක්‍රම දෙකකට හදන්න පුළුවන්. يعني මේකත් බැලුවොත් පේනවා මේක සම්මිතිකත්වයෙන් හදන්නත් බෑ. වීට්සන් හේතුවකුත් මේක ඇතුලේ නැහැ. හරිද? ඒ හේතුව නිසා මේක දැන් සාමාන්‍ය සුළු කිරීමකින් තමයි විසඳන්න වෙන්නේ. හැබැයි සාමාන්‍ය සුළු කිරීමකින් විසඳුවට මේකේ චූටි වෙනසක් තියෙනවා දැන්. ඔයාලට ඕන නම් මේ රූපේ A අකුරෙන් පටන් අරගෙන B වෙනකන් තියෙන ඒවා ටික වෙන රූපයකින් අඳින්න පුළුවන්. හැබැයි එහෙම ඇඳලත් මේක හදන්න පුළුවන්. මම චුට්ටක් වෙනස් පොඩි තරකයක් කියලා දෙන්නම්. වෙනස් ක්‍රමයක් මේක හදන. ඒකත් චුට්ටක් ඔයාලා මින් ඉස්සරහට කියන සමග ප්‍රතිරෝධ ගණන් හදද්දි පොඩ්ඩක් ඒකත් පාවිච්චි කරන්න. ඒ කියන්නේ මෙන්න මේ ක්‍රමයකට කරන්න පුළුවන්ද කියලා කියන එකත් බලන්න. ඒක හරිය ලේසි. හරිද? අපිට පුළුවන් දැන් ඔයා හිතන්නකෝ මෙතනට වෝල්ට් 10ක් දුන්නා කියලා. හරිද? මෙතනට වෝල්ට් 10ක් දුන්නොත් මෙතන වෝල්ට් 0යි නම් ඕන බලන්න මෙතන 10යි නම් මේ සන්නායකය හරහා හැමතැනම විභව සමාන නිසා මෙතනත් මොකද වෙන්නේ? වෝල්ට් 10යිමයි නේ. මෙතන වෝල්ට් 0යි නම් සන්නායකය හරහා හැමතැනම විභව සමාන හින්දා මෙතනත් වෝල්ට් 0යි. තේරුණා? ඒ හේතුව හින්දා මොකද වෙන්නේ?
මෙයා 10යි මෙයා බිඳුවයි නම් මෙන්න මෙයා අතරේ විභවාන්තරය කොච්චරයිද වෝල්ට් 10යි. මෙයා බිඳුවයි මෙයා 10යි නිසා මේ තුනයි ඕම් හරහා විභවාන්තරය කොච්චරයිද වෝල්ට් 10යි. ආයි මෙයා හරහා තියෙන්නේ ආපෝ වෝල්ට් 10යි නිසා මෙයා හරහා විභවාන්තරය වෝල්ට් 10යි. මේ බලන්න මේ වෝල්ට් 10යි වෝල්ට් 10යි වෝල්ට් 10යි. මේ මෙයා හරහා වෝල්ට් 10යි මෙයා හරහා වෝල්ට් 10යි මෙයා හරහා වෝල්ට් 10යි. ඒ කියන්නේ මොකද්ද? මේ තුන්දෙනා අතරම 10 වෝල්ට් කියලා කියන විභවාන්තරේ පවතිනවා. 10 වෝල්ට් කියන විභවාන්තරේ මේ තුන්දෙනා හරහා පවතිනවා කියලා කියන්නේ මේ තුන්දෙනා සම්බන්ධ වෙලා තියෙන මොන ගතවද? සමාන්තර ගතව. උත්තරේ ඕම් 1යි. හරි? ඒ විදිහට ගන්න පුළුවන්. ආයි මෙයත් ඒ වගේ මෙයාගේ මෙතන වෝල්ට් 10යි නම් අපි දෙන්නේ මෙතන වෝල්ට් බිඳුවයි නම් B හරහා වෝල්ට් B ළඟ වෝල්ට් බිඳුවයි නම් මේ ඕම් 3 හරහාත් මොකද වෙන්නේ? වෝල්ට් 10යි නේ. මේ ඕම් 3 හරහා වෝල්ට් 10යි. මෙයා 10යි හින්දා මේ සන්නායක නිසා ආයි මෙතනත් වෝල්ට් 10යි. ඒ කියන්නේ මෙයා හරහාත් වෝල්ට් 10යි. මේ එක්කම 10යිනේ මෙයාත් සන්නායකයනේ. සන්නායකය හරහා හැමතැනම විභව සමාන. එහෙනම් මෙයා වෝල්ට් 10යි කියලා කියන්නේ මෙයා හරහාත් වෝල්ට් 10යි. ඒ කියන්නේ මොකද ආයි 10 වෝල්ට් 10 වෝල්ට් 10 වෝල්ට් 10 තියෙන ඕම් තුනේ 3 දෙනෙක් ඉන්නේ. උත්තරේ ඕම් 1යි. මේකත් සමාන්තරගත සම්බන්ධයක් මේකත් සමාන්තරගත සම්බන්ධයක්. හරිද? ඔන්න ඔය ක්‍රමවලට මේක හදන්න පුළුවන්. උඩ ඒවා ටික වීඩියෝ එක පෝස්ට් කරලා ඉවරලා චුට්ටක් හදන්න. හරි? හරිද? වීඩියෝ එක පෝස්ට් කරලා චුට්ටක් හදන්න. එතනින් අපිට මේ ඔයාලට ඒක ප්‍රැක්ටිස් එකට හොඳ වෙයි. හරි? රයිට්. අපි ඊළඟට වෙනස් ඒවා සෙට් එකකට යන්. වෙනස් කියලා කියන්නේ අමාරු ඒවා ටිකකට යන් සංකීර්ණ ඒවා ටිකකට. හරි? අපි එමු මෙන්න මේක සුප්‍රසිද්ධ එකක්. ටිකක් අහන එකක්. හරි? මොකද දන්නවද? මෙන්න මේ ඝනකය. හරි? මෙන්න මේක. අපෙන් අහලා තියෙනවා මෙන්න මේක. හරි? මේක හොඳට බලා ගන්න. ප්‍රතිරෝධ ඝනකය. හරිද? ප්‍රතිරෝධ ටිකක් තියෙන ඝනකය. ඔහොම එක ප්‍රතිරෝධයක්. හරි? ඔහොම එක ප්‍රතිරෝධයක්. ඔහොම එක ප්‍රතිරෝධයක්. ඔහොම එක ප්‍රතිරෝධයක්. හරි? ආයි මෙන්න මෙතන එක ප්‍රතිරෝධයක්. හරි? ඔහොම එකක්. ඔහොම එකක්. ඔහොම එකක්. හරි? ආයි මේ හැම එකම ප්‍රතිරෝධ. ඔහොම හැම එකම ප්‍රතිරෝධ. මේ එක ප්‍රතිරෝධයක් ඕම් R කියලා ගමු අපි R කියලා වෙනවා කියලා. හරි. එතකොට මේ ඕක තමයි අපේ සාමාන්‍ය මේක. හරිද? අපෙන් අහනවා මේ ඝනකේ දුන්නොත්. හරිද? ඝනකේ දීලා ඇත්තටම අපෙන් සමග ප්‍රතිරෝධය අහන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. ඒ කියන්නේ එක්කෝ අපෙන් අහන්න පුළුවන් මෙන්න මේ A සහ මෙන්න මෙතන මේ B කියලා කියන ලක්ෂ දෙක අතර සමග ප්‍රතිරෝධය ඕන. ඒක අහන්න පුළුවන්. හරිද? AB. එහෙම නැත්නම් අපෙන් අහන්න පුළුවන් මෙතනයි මෙන්න මෙතනයි සමග ප්‍රතිරෝධය. අපි හිතමු C කියලා. AB අතර අහන්න පුළුවන් සමග ප්‍රතිරෝධය, AC අතර අහන්න පුළුවන් සමග ප්‍රතිරෝධය. එහෙම නැත්නම් අහන්න පුළුවන් AD අතර සමග ප්‍රතිරෝධය. හරිද? ඒ කියන්නේ අපෙන් අහන්න පුළුවන් RAB අහන්න පුළුවන්, RAC අහන්න පුළුවන්, RAD අහන්න පුළුවන්. ඔය තැන් තුනේම අහන්න පුළුවන්. ඒතකොට මෙන්න මේක විසඳ ගන්න ක්‍රමය අපි දැනගන්න ඕනේ. හරි. දැන් ඔයාලා මේක අපි හිතන විදියට ගියොත් එහෙම මේක සාමාන්‍ය සුළු කිරීමෙන් කොහොමද හදන්න බෑ. හරිද? ඊට පස්සේ වීට්සන් සේතුවකුත් මේක තුල නැහැ බැලුවාම පේනවා. හරි? සමමිතිකත්වය විතරමයි තියෙන විකල්පය. හැබැයි සමමිතිකත්වය අපි දැන් මෙච්චර වෙලා හදපු සමමිතිකත්වයෙන් මේක මොනවා කරන්න බැයිද? අපිට හදන්න යන්න බෑ. මෙච්චර වෙලා කරපු සමමිතිකත්වයෙන් මේක හදන්න බෑ. කොහොමද එහෙනම් මේක හදන්නේ? හරිද? මේකෙදි පාවිච්චි කරන්න ඕනේ මම ඔයාලට කිව්වා මතකද දන්නේ ත්‍රිමාන සමමිතිකත්වය කියලා එකක්. හරිද? ත්‍රිමාන සමමිතිකත්වය කියලා සංකල්පයක් තියෙනවා කියලා මම ඔයාලට කිව්වා මතකද දන්නේ නැහැ. අපි අර ඒක බලන්න අර කලින් වීඩියෝ එක අපි සමග ප්‍රතිරෝධ හොයන කතන්දරයේදී මේක සාමාන්‍ය සුළු කිරීමෙන්ද කරන්නේ, වීට්සන් සේතුවෙන්ද කරන්නේ, සමමිතිකත්වයෙන්ද කරන්නේ. සමමිතිකත්වෙත් ආකාර කීපයක් කතා කරා. එක්කෝ A හා B කියලා කියන ලක්ෂ දෙක අතර අන්දේ ඉරකින් සමමිතිකද කියලා බලලා ඉවරලා අපි කලින් හැදුවා වගේ ගණන් හැදුවා. ඒක ඇත්තටම ද්විමාන තලයක තියෙන රූපයක සමමිතිකත්වයක්. ඒ වගේම තව එකක් තියෙනවා කියලා මම කතා වුණා. එකක් ත්‍රිමාන සමමිතිකත්වය සහ අනිත් එක අපි කියනවා ඉංග්‍රීසියෙන් නම් vertical symmetry නැත්නම් සිරස් සමතුලිතතාවය කියලා. ඔන්න ඔය කාරණා දෙක ගැන තමයි අපි ඉස්සරහට කතා කරන්න එන්නේ. කියන්නේ ත්‍රිමාන සමමිතිකත්වය සහ කියන්නේ 3D symmetry and vertical symmetry. නැත්නම් ත්‍රිමාන සමමිතිකත්වය සහ සිරස් සමමිතිකත්වය කියලා කියන කාරණා දෙක. ඒත් ඒක දැන් මෙන්න මේක හදන්න පාවිච්චි කරන්න වෙන්නේ ඔන්න ඔය ත්‍රිමාන සමමිතිකත්වය කියලා කියන සංකල්පය. හොඳට බලන්න දැන් මේ රූපේ ගත්තොත් මේකේ A සහ B කියලා කියන දෙක අපි දැන් ගමුකෝ අපි ඉස්සෙල්ලා B හොයන්නත් ඕනේ AC ඕනේ AD ත් ඕනේ.
ඉස්සෙල්ලා අපි AB හදලා ඉමු. මේ දෙක පොඩ්ඩකට අමතක කරලා. හරිද? මේ දෙන චුට්ටකට අමතක කරලා අපි AB හොයලා ඉමු. හරිද? එතකොට මේකේ දැන් ඔයාලා බලන්නකො මේ A සහ B කියලා කියන ලක්ෂ දෙක ගත්තොත් මේක දැන් ත්‍රිමාණව මවා ගන්න රූපය හිතේ, ඒ කියන්නේ ඝනකයක රූපයක් මවා ගන්න. ඝනකෙ මෙන්න මෙතන ලක්ෂය මෙතන ලක්ෂය තියෙනවා. ඒ ලක්ෂ දෙක හරහා අපිට ගන්න වෙන්නේ මේ ලක්ෂ දෙක යා කරන තලයක්. ඒ තලය හරහා තමයි සමමිතිකත්වය ගන්න වෙන්නේ. මොකද මේක තනි ඉරකින් මේකේ සමමිතිකත්වය මොනවා කරන්න බැයිද? ගන්න බෑ. හරිද? මේ ඉරකින් සමමිතිකත්වය මේකේ ගන්න විදියක් නෑ. ඉතින් ගන්න වෙන්නේ A සහ B කියන ලක්ෂ දෙක අතර තියෙන තලයක්. තලයක් වටා සමමිතිකත්වය තමයි ගන්න. ඕක තමයි ත්‍රිමාණ සමමිතිකත්වය කියලා කියන සංකල්පය. එතකොට මේ සහ B කියලා කියන ලක්ෂ දෙක යා කරලා මට මෙන්න මෙහෙම ඉරක් අඳින්න පුළුවන් නේ. හරිද? මට මෙහෙම ඉරක් අඳින්න පුළුවන්. හැබැයි මම මේ ඉරක් ඇඳට මට මේ ඉර වටා මොනවා කරන්න බැයිද? මේ අඳපු රේඛාව වටා මේක සමමිතිකත්වය කියලා කියන එක ගන්න විදිහක් නැහැ. ඒක ගන්න බැරි නිසා මම මේ ඉර කියලා කියන එක පාවිච්චි කරලා A සහ B කියලා කියන ලක්ෂ දෙක අතර මේ ප්‍රතිරෝධ ටික සමමිතිකව බෙදෙන්න පුළුවන්. ඔය ඔක්කොම සංකල්ප ටික ඕනේ. මේ ඉර උඩ යන්නත් ඕනේ. මම අඳින තලය A සහ B කියලා කියන ලක්ෂ දෙක යා කරන්නත් ඕනේ. මේ ප්‍රතිරෝධ ටික මේ ඉරත් එක්ක සමමිතිකව බෙදෙන්නත් ඕනේ. ඒ කියන්නේ දෙපැත්තට සමමිතිකව බෙදලා යන්නත් ඕනේ. අන්න මේ විදිහ තලයක් මම පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඔන්න ඔය තලේ මේ බලන්නකො මෙන්න මේ විදිහට ඔන්න ඔහම යන තලයක් නේද? මේ ඔන්න ඔහම මේක ඇවිල්ලා මේ ප්‍රතිරෝධ පෙට්ටිය ප්‍රතිරෝධ ධනකය අභ්‍යන්තරයේ තියෙන මේ A සහ B කියලා කියන දෙක යා කරන පැතලි තලයක්. පැහැදිලිද? ඕකම හිතන්නකො දැන් මම වෙන පාට පෑනකින් අඳින්නම්. අපි ඒක පස්සේ කතා කරමු. මේක දැන් මෙතනම කතා කරන විදිහට පැටලෙනවා. A සහ C කියලා කියන ලක්ෂ දෙක අතර නම් සමක ප්‍රතිරෝධය හොයන්න තියෙන්නේ. ඒ දෙක යා වෙන්නේ මෙන්න මේ වගේ තලයක නේද මේ? ඔන්න ඔහොම තලයක්. මේ ඒ තලේ වටා යාව විදන්න පුළුවන්. A සහ D කියලා කියන එකේ ඒ දෙන්න යා කරලා අඳින්න පුළුවන් තලයේ ඇත්තට මේ වගේ. ඒ කියන්නේ A සහ D යා කරන රේඛාව ගත්තොත් A සහ D කියලා කියන එක යා කරන ඉර ගත්තොත් ඒ ඉර හරහා මෙන්න මෙහෙම ගහපු තලයකින් තමයි මෙයා හරහා දෙපැත්තට තියෙන ප්‍රතිරෝධ ටික සමමිතිකව බෙදෙන්නේ. A සහ C කියලා කියන දෙක ගත්තත් මොකද වෙන්නේ? ඒ දෙක හරහා යා කරපු එයා ඒ දෙක හරහා යා කරන ඉර හරහා පහළට ගියපු තලයකින් තමයි මේ දෙක සම්මිතිකව බෙදෙන්නේ. A සහ B කියලා කියන එක යා කරොත් මේ දෙන්නටම ඇන්දේ අපි මේ විදිහේ තලයක් නේ. A සහ B කියලා කියන එක ඇත්තටම පවතින්නේ මෙයාට වඩා පහළින්නේ. හරිද? ඒතර ඒ නිසා එයාගේ තියෙන තලයේ තියෙන මෙන්න මේ වගේ තලයක් A සහ B කියලා කියන එක යා කරලා මේ ඝනක අභ්‍යන්තරයේ තියෙනවා. මේක ටිකක් විතර තේරුම් ගන්න අමාරුයි. මම කොහොමද පැටලෙන නිසා මේ අනිත් මිල්ලිර මකලා දාන්නම්. ඒක අපි ඊළඟට දෙවනුව කතා කරමු. හරිද? ඒ සහ බිමක චුට්ටක් ත්‍රිමාන රූපය කියන්නේ ත්‍රිමාන නෙමෙයි මොකද්ද ත්‍රිමාන රූපය ඔළුවේ මවාගෙන හිතන්න මේ ද්විමාන රූපයක චුට්ටක් ඕක අමාරුයි පැහැදිලි කරන්න. හරිද? ඒ සහ B කියලා කියන ලක්ෂ දෙක යාවෙන මෙන්න මේ විදිහේ තලයක් තමයි මේ ඝනකයේ අභ්‍යන්තරේ තියෙන්නේ. ඒතර ඇත්තට මේ තලයේ තියෙන්නේ මෙන්න මේ වගේ. මම දැන් මේක ඝනකේ මම මෙන්න මෙහෙම පැත්තකින් පේන විදිහ ඇන්දොත් හරිද? ඝනකේ තියෙන මෙන්න මේ හැටි. ඝනකේ තලයේ තියෙන මෙන්න මේ හැටියට. ඔන්න ඔය හැඩේ තලයක් තමයි ඝනකයේ අභ්‍යන්තරේ. මෙන්න 3D රුපයක් බලන් try කරලා බලන්න තේරෙයිද කියලා ඇන්දොත් මෙන්න මෙහෙම ඔන්න ඔහම එකක නම් ඝනකේ හරිද? දැන් මම ඊරත් නොයද ඉන්නකො ඝනකේ ඔන්න ඔය වගේ එකක් නම් මේ තලයේ පවතින ඔන්න ඔහම පවතින තලයක් නේ තියෙන්නේ. මේක ඇතුලේ ඔන්න ඔය විදිහට යන තලයක් තියෙනවා. පැහැදිලිද? අපි බලමු පොඩක් එක ත්‍රිමාණ හිතලි වල ඒ රූපේ තේරුම් අරගෙන try කරන්න. හරිද? ඔන්න ඕකක් වටා මෙයා මොකද වෙන්නේ? සමමිතිකයි. ඒ නිසා මට පුළුවන් මේ ඝනකේ මෙහෙම අල්ලලා ඔන්න ඔහම තරන්න. හරිද? ඒ තැළුවොත් ඔයාලට තේරෙයි හොඳට හිතුවොත් මේක මෙන්න මේ ලක්ෂයයි තුන එක මත එක වැටෙනවා. මම මේ කියන තලයේ වටා මෙහෙම නැවුවොත් මේවා තද කරොත් එහෙම තැළුවොත් මේ ලක්ෂ තුනම එක මත එක වටන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ලක්ෂ තුනත් එක මත එක වටන්න පුළුවන්. මේ ලක්ෂ තුන එක මත එක වැටෙනවා මේ ලක්ෂ තුන එක මත එක වැටෙනවා. ඒ කියන්නේ මෙයා උඩ වැටෙනවා. ඒක ඉවරයි. මෙයා උඩ වෙනම වැටෙනවා. ඒ හින්දා අපිට මෙන්න මේක අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතනින් පටන් අරගත්තොත් මේ දින් ඔන්නෝම ප්‍රතිරෝධ තුනක් මේ ඔන්නෝම මේ ඒ වලින් පටන් අරගත්තොත් ප්‍රතිරෝධ තුනක් ඔන්න ඔය විදිහට යනවා. හරිද? ගිහිල්ලා ඒක මේ ඔක්කොම R ඊට පස්සේ මේ තුන එකට සෙට් වෙනවනේ. ඒ කියන්නේ ප්‍රතිරෝධ තුනේ අග කෙලවර අගිසාවල් මොකද වෙන්නේ? ඒ ටික එකට සම්බන්ධයි. හරි? ඒ ටික එකට සම්බන්ධයි. ඊට පස්සේ ඒ හැම අග්ගිස්සකින්ම ප්‍රතිරෝධ කීයක් පටන් ගන්නවද? මෙයාගෙන් 2යි.
මෙයාගෙන් 2යි. මේ හැම අග්ගිස්සකීම ප්‍රතිරෝධ 2 පටන් ගන්නවා. දෙවරක් තුන කීයක්ද? 6ක්. හරි? 4යි 5යි 6යි. හරි? ඔන්න ඔය විදියට. හරි? 6යි. ඒ හැම එක්කෙනාගේම අගයත් R. ඊට පස්සේ ආපහු ඒ එකතු වෙච්ච තැනින් නැවත ප්‍රතිරෝධ කීයක් පටන් ගන්නවද? 3යි. 1යි 2යි 3යි. මේක B. ඔන්න ඕක මොකද වෙන්නේ? මෙයාගේ අගේ R බෙදීම 3යි. මෙයාගේ අගේ R බෙදීම 6යි. මෙයාගේ අගේ නැවත R බෙදීම 3යි. ඔන්න ඔය තුන සමාන්තර ශ්‍රේණිගතව එකතු වෙනවා. ඕක සුළු කරා නම් උත්තරේ එනවා නේද? 6න් ගත්තොත් මේක 2R R 2R. ඒ කියන්නේ උත්තරේ 5R බෙදීම 6යි කියලා අපිට ගන්න පුළුවන්. තේරෙනවද? මේ සහ මේ ලක්ෂ්‍ය අතර ගත එතන ගන්න තියෙන තලය තමයි පැහැදිලිව ගන්න ඕනේ. මට ඒක මෙතන ත්‍රිමාණව වෙන මට තේරෙන්නේ නැහැ කොහොමද අඳින්නේ කියලා. හරිද? අඳින්න තියෙන එකම ක්‍රමය ඔච්චරයි. ඒ කියන්නේ A සහ B කියලා කියන දෙක අතරේ විකර්ණයක හැඩයක, ඒ කියන්නේ sorry A සහ A කියන ගණකේ ඔයාම හොයලා ගත්තොත් ඒ ගණකේ උඩ කෙළවරේ ඉඳලා යට කෙළවර වෙනකන් මෙන්න මෙහෙම කියපු තලයක්. හරිද? ඒ තලය හරහා මෙයා සම්මිලක චූට්ටක් හිතලා බලන්න. හරිද? right. ඒතකොට ඔන්න ඕක තමයි A සහ B අතර දුන්නොත් ඒක දැන් ගොඩක්ම තේරෙන්නේ නැත්නම් කියන්න දෙයක් නැහැ. ඉතින් මෙච්චරයි. එහෙම එකක් දුන්නොත් පොඩ්ඩක් මතක තියාගන්න කඩපාඩමින් හෝ මෙන්න මේ විදිහට තමයි මේක කරන්න කියලා මේක ත්‍රිමාණව ගොඩනගා ගන්නම බැරි නම් නේ. හරිද? ත්‍රිමාණව ගොඩනගා ගන්නම බැරි නම් එහෙම හිතා. හරිද? දැන් අපි එක තැනක විතරයි හෙමු. මම ඉක්මනට යන්නම් ඊළඟ තැනට. හරිද? ඊළඟ තැන මෙන්න මේ විදිහට. හරිද? ඔන්න ඔහොම ගණකේ තියෙනවා. දැන් මේ ගණකේ මම ප්‍රතිරෝධ ටික අතරමැද අදින්නේ නැහැ. හොඳයි අර තිබ්බා වගේම ප්‍රතිරෝධ තියෙනවා. හරිද? ප්‍රතිරෝධ තියෙනවා. ඒක මම අදින්නේ නැහැ. හරිද? අපිට දීලා තියෙන්නේ A සහ අපි දමු මෙන්න මෙතන තමයි ලක්ෂ්‍ය දීලා තියෙන්නේ. දැන් ඒක ලේසි මේ. ඒකෙත් දැක්කද අපිට A දෙන්න යා කරන්න පුළුවන් කියලා මෙන්න ඒක හරහා මේව බෙදන්න පුළුවන් තලය මෙන්න මෙහෙම තලයක්. ඔන්න ඔහොම තලයක්. හරිද? ඔන්න ඔය වගේ තලයක්. මේ තලය කොහොමද අදින්නේ? අපි A කියලා කියන ලක්ෂයෙන් පටන් ගත්තොත් හරිද? මේ එතනින් පටන් ගත්ත ප්‍රතිරෝධ 2යි 1යි 2යි මේ මෙහෙම නැවෙන්නේ. මේක හරහා මෙන්න ඔහොම නැවෙන්නේ මේ ගණකේ. හරිද? ඒතර මේ දෙක සමපාත වෙනවා එක මතයක. මෙයා මත ඒ දෙන්න සමපාත වෙනවා. ආයෙ මේ දෙන්න සමපාත වෙනවා. ඒක තමයි ඒක වෙන්නේ. ඒතර මේ තලයෙන් නැගුණාම මෙයා මෙතනට නැගුණා. මෙයා ඔන්නෝම ගියා. හරිද? මෙතන තමයි B ලක්ෂ්‍ය. හරිද? ආයෙ මේ පහළට එකයි. එක ප්‍රතිරෝධයයි. ඊට පස්සේ ආයෙ එතන පටන් ගන්න තැනින් ප්‍රතිරෝධ අර උඩ මූණත වගේම යට ඔන්නෝම දෙකයි මෙතනට එකතු වුණා. ආයෙ මෙතනින් ගියා. මෙතනට එකතු වුණා. ආපහු මෙතන හිටියා. මැදෙන් මොකද උනේ? ප්‍රතිරෝධ දෙකක් එකට සෙට් වුණා. ඕක හදන්න බැයිද? මම හිතන්නේ සුළු කරන්න මහන්සි වෙන්න ඕනේ. මේක ලේසියෙන් හදන්න පුළුවන්. මේ හැම එකකම අගේ R හරිද? ඇඳලා පෙන්නොත් එහෙම මෙයා R බෙදීම 2යි, මෙයා R බෙදීම 2යි, R බෙදීම 2යි, R බෙදීම 2යි, R බෙදීම 2යි. ඔහොම වෙලා මොකද වෙන්නේ? මේක ඔව් හරිද? ඒ විදිහට මේක මොනවා කරන්න පුළුවන්ද? ඉතාලියෙන් සුළු කරන්න පුළුවන්. මම මහන්සි වෙන දෙයක් නැහැ. හරිද? සුළු කරගන්න පුළුවන් ඔයාලට. හරිද? ඒ සහ B කියලා ඔය විදිහට ඇඳගත්ත ගමන් මේක සුළු කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙතන B නේ ඊළඟට ආයෙ දෙන්න පුළුවන් ලක්ෂ්‍ය මෙතන. එතනත් එහෙමම නෙමෙයි. මේක හරහා යාවෙන ඉරක් වටේ තලය ගහන්න පුළුවන් මොනවාම තලයක්. ඒතර උතන වෙනස කරගන්නේ ඇඳෙන්නේ ওই රූපෙමයි. C කියලා කියන ලක්ෂ්‍ය මෙතන තියෙන්නේ. ඒක මෙහෙම. ඒතර ඒකත් අර විදිහට මොනවා කරන්න පුළුවන්ද? ලේසියෙන් අපේ සාමාන්‍ය සුළු කිරීම පාවිච්චි කරලා විසඳන්න පුළුවන්. මම ඒක විසඳන්න යන්නේ නැහැ. විසඳලා බලන්න. හරිද? මොකෝ වෙනා යන හින්දා. ඒක ගණකේ ඔන්න ඔය අවස්ථා තුන විතරයි අපිට දෙන්න පුළුවන්. මේකේ පළවෙනි එක මේ විතරයි මෙතනයි දීපු එක තමයි ටිකක් අමාරු. හරිද? ඒ හින්දා ඒක ඔළුවට ගන්න. ඊට පස්සේ දැන් ඔය ගණකෙම ආයෙ පුළුවන් මෙන්න මෙහෙම දෙන්න. හරිද? ගණකෙම අපෝ පුළුවන් මෙන්න මෙහෙම දෙන්න. මේකත් ගණකේම මතක තියාගන්න. මෙන්න මෙහෙම එකක්. ඔහොම එකයි. ඔහොම එකයි. ඔහොම එකයි. ඔහොම එකයි. හරිද? ඊට පස්සේ ආයෙ ඇතුලේ ඔන්න ඔහොම එකයි. ඔහොම එකයි මේ හැම එකකම ඔන්නෝම ප්‍රතිරෝධය. දැන් මේක ඇහුවොත් මෙන්න මෙතනයි සමග ප්‍රතිරෝධ කීයද කියලා. මොකද්ද මේ ඇදලා තියෙන්නේ? මෙහෙතර ගණකෙම තමයි. ඇයි අර මේ කෑල්ල මෙහෙම උඩට අදින්නේ. ඇදලා ලොකු කරා නම් ආයෙ හැදෙන්නේ ගණකයක්ම තමයි එන්නේ. ඒක මේක තව ස්ටෙප් එකක් වැඩි. ඒ හින්දා මේක තමයි චුට්ටක් ඊට වැඩිය අමාරුයි. හරිද? ඒ හින්දා මේ ওই විදිහටත් මේ ගණකෙම දෙන්න පුළුවන්. හරි? ගණකය ඔය වගේ. හරි? ඒක පැහැදිලි. කරගන්න පුළුවන්. හරි අවස්ථා තුන විතරයි දෙන්නේ. චුට්ටක් එක තේරුනේ නැත්තම් හිතලා බලන්න. හරිද? right. ඊළඟට අපි යමු මෙන්න මේකට. මේක කොයි වගේද කියලා.
අපි ගාව තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරිද? මෙහෙම මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. ඔන්න ඔහොම එකයි ඔන්න ඔහොම එකයි ඔන්න ඔහොම එකයි දීලා. හරි? ඔය විදිහට දීලා තියෙනවා. right? මේක B මේක A. අපි මේකේ ප්‍රතිරෝධ ටික දාගමු. මෙයා R R R R R R R මේක 3 යට 2යි 3යි R බෙදීම 2යි මේක 3යි R බෙදීම 2යි ඉතුරු ටික R මෙයා 2යි R. හරි? right. ඔන්න ඔය විදිහට අපිට දීලා තියෙනවා. දැන් කොහොමද ඕක හදන්නේ? මේක තව ටිකක් වෙනස් එකක්. හරිද? මේකත් ඉතාල වැදගත් කාරණයක්. අපි අර ගත්තා වගේ සාමාන්‍ය සුළු කිරීම වීල්සන් සෙට් සමමිතිකත්ව කිසිම එකකින් මේක හදන්න බෑ. හදන්න පුළුවන් එකම එක දේ සමමිතිකත්වයම තමයි. සමමිතිකත්වයෙන් බෑ නෙමෙයි. සමමිතිකත්වයෙන් පුළුවන්. හැබැයි A සහ B කියලා කියන දෙක අතර ඉරක් ගැහුවොත් මේක සමමිතික භාවයක් අපිට පේන්නේ නැහැ. ඒක මෙන්න මේ වගේ එකක බලන්න අපිට පුළුවන් මේ මැදින් සම්බන්ධ වෙන ලක්ෂය හරහා ඉරක් ගැහුවොත්. මේකට කියනවා අපි සිරස් සමතුලිතතාවයට vertical symmetry කියලා. මෙන්න මේ ගහන ඉර වටේ මේ දෙන්න මොකද වෙන්නේ? සමමිතිකයන් බලන්න මේ R 3යි R බෙදීම 2යි R 3යි R බෙදීම 2යි මෙයා දෙකට මැද්දෙන් බෙදෙනවා. හරිද? ඒතර එහෙම මේක සමමිතිකව බෙදන්න පුළුවන්. අපි ඒක මම මේක සංකල්ප පැහැදිලි කරන්න අපි මෙහෙම හිතමුකෝ. මම මෙන්න මේ විදිහට අඳින්නම් මේ රූපේ. හරි? අපි ගත්තොත් මෙන්න මෙහෙම. මෙන්න මෙතන මම මෙන්න මේ සංදිය. මෙයානේ දැන් මේ ප්‍රශ්නේ මේකකින් තමයි මේක හදන්න බැරි. අපි මේක ගැන හොඳට හිතුවොත් මේකත් ඉතා වැදගත් සංකල්පයක්. හරිද? ඔන්නම හිතුවොතින් හරිද? මෙන්න මෙහෙම මම මේක මෙහෙම අඳින්නම් ඈ. ඔන්න ඔහොම. හරි මම ගැලෙව්වා. ගැලෙව්වා කිව්වට ගැලෙව්වම නෑ. හරිද? ඔන්න බලන්න ඈ. 3යි R බෙදීම 2යි 3යි R බෙදීම 2යි මෙයා R R R මෙයා 2යි R. හරිද? අපි මේ දෙක අතර මෙන්න මෙහෙම එකක් අඳිමු. හරි? දැන් මම මේක ගැලෙව්වට ගැලෙව්වෙම නෑ මොකද මේ? මෙන්න මේ දෙක අතර ඔන්න ඔහොම එකක් ඇද්ද? මේ මොකද්ද මේ? සන්නායක. දැන් මේ දෙක වැරදිද? නෑනේ. මේකම නෙමෙයි ඇදලා තියෙන්නේ. හේතුව ඇයි? සන්නායකයෙන් සම්බන්ධ වෙච්ච ගමන් ඒ සම්බන්ධ වෙච්ච ලක්ෂ දෙකේ විභව සමානයි. ඒක එකතු කරලා ඇඳත් එකයි වෙන් කරලා ඇඳත් එකයි. දැන් මෙහෙම ඇඳුත් ඔන්න බලන්නකො මේ මෙතනින් A නේ මේ ලක්ෂේ. මේ ලක්ෂනේ B. A ගෙන් පටන් අරගන්න ධාරාවක් මෙහෙම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා මෙතනටයි මේකෙන් යන ධාරාවක් මෙතන පහළිනුයිද මෙහෙන් ධාරාවකුයි ඒ කියන්නේ මෙතනින් ධාරාවකුයි මෙහෙන් ධාරාවකුයි ආවා කියලා හිතන්නකො. එහෙම ආවහම දැන් මේකේ විය හැකියාව අනුව chance එක තියෙනවා. මම කියන්නේ සම්භාවිතාව තියෙන. ඒ කියන්නේ වෙන්න පුළුවන් ක්‍රමය තමයි මොනවා වෙන්න පුළුවන්ද මේ ධාරාව එක්කෝ මේ සන්නායකය හරහා උඩට යන්න පුළුවන්. හරිද? එක්කෝ මේ සන්නායකය හරහා උඩට යන්න පුළුවන්. ඒ නැත්තම් මොනවා වෙන්න පුළුවන්ද? මෙහෙන් උඩින් ආපු ධාරාව මේ සන්නායකය හරහා පහළට එන්න පුළුවන්. ඔය දේවල් දෙක වෙන්න පුළුවන් නේ. හරිද? හැබැයි මතක තියාගන්න වෙන්න පුළුවන් සිද්ධ වෙන දේ එකම සන්නායකයක එකම මොහොතේ මොනවා වෙන්න බැයිද? මම අර සංකල්පයක් කිව්වේ එකම සන්නායකයක එකම මොහොතේ මොනවා වෙන්න බැයිද? ධාරාව උඩටයි පහළටයි යන්න විදියක් නැහැ. එහෙම යන්නේ නැහැ. එකම සන්නායකයක එකම මොහොතේ දෙපැත්තට ධාරා යන්න බෑ. ඒ දෙපැත්තට ධාරා යන්න බැරි නිසා මේ සන්නායකය අපිට මොනවා කරන්න පුළුවන්ද? මෙතනින් ගලවලා අයින් කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ඒක තිබුණත් එකයි නැතත් එකයි ඇති වැඩක් නැහැ. ඒ නිසා ඇත්තට මේ හන්දියේ මොකක් කියන්නේ නැද්ද? ධාරාවක් පහළ පරිපතේට ගමන් කරන්නේ නැහැ. ඒ ගමන් කරන්නේ නැති නිසා ඔයාලට ඒක වෙනම එකක් විදිහට සලකලා මේක හදන්න පුළුවන්. මේ සිරස් සමතුලිතතාවයෙන් කියන්නේ ඔන්න ඔය කතාවම තමයි. ඔයාලට මෙහෙම ඉරක් ඇඳාම පරිපතේ හරියට සමානව දෙපැත්තකට වෙන් කරන්න පුළුවන් නම් මෙන්න මේ සංදියෙන් ඇති වැඩක් නැහැ කියලා තමයි කියන්නේ. මේ සංදිය හරහා සංප්‍රයුක්ත ධාරා ගමනක් උඩට හෝ පහළට වෙන්නේ නැහැ. ඒ වෙන්නේ නැති හින්දා ඔයාලට මොනවා කරන්න පුළුවන්ද? මේක මෙතනින් අයින් කරලා දාන්න පුළුවන්. අන්න එහෙම ගලවන්න පුළුවන්. ගලවලා මේක මොනවා කරන්න පුළුවන්ද? බේසින් අපේ සාමාන්‍ය ක්‍රම වලට සුළු කරලා දාන්න පුළුවන්. පැහැදිලිද? right. හරි. ඒක ඊළඟ කතන්දරේ. ඒකත් වැදගත් සංකල්පයක්. හරි? right. ඊට පස්සේ අපි යන ලොකු ප්‍රතිරෝධ පද්ධති වලට ආවොදී. හරිද? අපි ගාව තියෙනවා මෙන්න මෙහෙම ඒවා. දැන් හිතන්නකෝ මෙහෙම මෙන්න මේ වගේ ලොකු එකක් දුන්නොත්. හරි? මේ වගේ එකක මෙන්න මෙතන A කියලා කියන ලක්ෂයයි මෙන්න මෙතන B කියලා කියන ලක්ෂයයි ප්‍රතිරෝධ සමප්‍රතිරෝධ හොයන්න කියලා කියනවා. ප්‍රේකේ අගයන් දීලා තියෙන ප්‍රතිරෝධ වල දෙකයි R හොම එකේ කියත් මම ඒක නිතර හිතන්නේ නැතුව ඉන්නවා. මේ වල කියන්නේ. ඔය වගේ එකක් දුන්නොත් මෙන්න මේ වගේ එකක ආයි වැදගත් කාරණාව තමයි සාමාන්‍ය සුළු කිරීම වීත්සන් සේතුවෙන් හදන්න එක සමමිතිකත්වයෙන් විතරයි හදන්න පුළුවන්. මේ වගේ එකක් අපිට A සහ මේ මැද B ලක්ෂණ දීලා තියෙන්නේ. ඔය වගේ එකක සමමිතිකත්වය කියන්නේ
නවල ගත්තොත් පරිපථය වලට තේරෙනවා ජ්‍යාමිතිකව සහ මේකේ තියෙන ප්‍රතිරෝධ ව්‍යාප්තිය අනුව මෙතනින් පටන් අරගෙන මෙන්න මේක කුඩයක් අපි අකුලන්නේ. ඒ කුඩේ ඇකිලුවා වගේ මෙන්න මේක එක මුල්ලක් කියලා හිතාගෙන මට මොනව කරන්න පුළුවන්ද? සම්පූර්ණයෙන් මේ ඔක්කොම ප්‍රතිරෝධ ජාල මොනව කරන්න පුළුවන්ද? අකුලන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මට තේරෙනවද මේ ලක්ෂය මේ ලක්ෂය මේ ලක්ෂය මේ ලක්ෂය මේ ලක්ෂය මේ ලක්ෂය. ඒ හය එක මත එක සමපාත වෙනවා. ආයි මේගොල්ලෝ ටික එක මත එක සමපාත වෙනවා. එහෙම සමපාත වෙච්ච ගමන් ඒකේ අදහස මෙන්න මේ හතරෙම මොන ඔක්කොගෙම මොකද වෙන්නේ? විභව සමානයි කියලා කියනවා. ඒ විභව සමාන නිසා මොකද වෙන්නේ? මෙන්න මේවා මේකෙන් අයින් වෙලා යනවා. හරිද? මෙන්න මේවා මොකද වෙන්නේ? මේකෙන් අයින් වෙලා යනවා. අයින් වෙලා ගියපු නිසා මේ හැම එකම අයින් වෙනවා. මේකක්වත් වැඩක් නැහැ. හරිද? ඒ ඔක්කොම ටික එක මත එක වැටෙන එක තමයි වෙන්නේ. හරිද? ඒ වැටිලා ඔක්කොම ටික අයින් වෙලා ගියාම අවසානයේ ඉතුරු වෙන්නේ මෙන්න මේ දෙන්න, මේ දෙන්න, මේ දෙන්න, මේ දෙන්න, මේ දෙන්න. ඒ ටික විතරයි. ඒ ටික සමාන්තරගතව මොකද වෙන්නේ? 1 2 3 එකකගේ r නම් සම්ප්‍රයුක්තය 2r උත්තරේ 2r බෙදීම 6යි කියලා මොනවා කරා 6යි නේ 1 2 3යි 4 5 6 2r බෙදීම 6යි කියලා කියන r බෙදීම 3යි කියලා උත්තරේ ගන්න පුළුවන්. පැහැදිලිද? ඒක අර කුඩේ අකුලනවා වගේ නැවෙනවා කියලා මතක තියාගන්න. පැහැදිලිද? රයිට්. ඒතර ඔය වගේ දුන්නා. දැන් ඕකම හිතන්නකො මෙතන දුන්නා. මෙහෙම දෙන්නේ නැතුව ඕකමයි මෙතන දුන්නොත් මොකද වෙන්නේ? b දුන්නොත් මෙතන. එහෙම දුන්නොත් කරන්න තියෙන දේ මොකද්ද? අපිට ආය ලාමිතික ගත්තම මොකද කරන්න වෙන්නේ? මෙන්න මෙහෙම ඉරක් ගහලා ඒ ඉර හරහා මෙයා මොකද වෙන්නේ? මේ පැත්තට නාන්න වෙනවා. එහෙම නැවුවොත් නවපු ගමන් ආයෙ මොකද වෙන්නේ? මෙතන මෙන්න මෙහෙම සංදියක් ඉතුරු වෙනවනේ. ඒක ආපහු මං අර කිව්ව මොකද්ද? මෙන්න මේ මොකද්ද? සිරස් සමතුලිතතා කතාව අනුව මේ හන්දිය අපිට මොනවා කරන්න පුළුවන්ද? ගලවලා දාන්න පුළුවන්. එහෙම ගලවුවම ඒක උත්තරේ සුළු කරන්න පුළුවන්. පැහැදිලිද? මම වෙලාව ගොඩාක් යන හින්දා සුළු කරන්න යන්නේ නැහැ ඒක. දැන් මෙහෙම නැවුවොත් එහෙම වෙන කතාව පැහැදිලි නේද? මෙහෙම නැවුව ගමන් ඔයාට හම්බ වෙන්නේ මෙන්න මෙහෙම භාගික හැඩයක් නේ. මේ ප්‍රතිරෝධ අයින් වෙන්නේ නැහැ. මේ ටික නැති හැඩයක් තමයි හම්බ වෙන්නේ. ඔන්න ඔය ටික නැහැ. හරිද? හැම ප්‍රතිරෝධයකගේම භාගයක් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ හන්දිය අපිට ගලවලා දාන්න පුළුවන්. ඒ හේතුව අර සිරස් සමතුලිතතා කතාව අනුව මේ ගලවපු ගමන් මොකද වෙන්නේ? ඒක ටික සුළු කරන්න පුළුවන්. පැහැදිලිද? right. හරි. එතකොට ඒක තමයි එහෙම. ඊළඟට ආයෙ තව වෙනස් එකක්. තව ටුට්ටක් වෙනස් විදිහක එකක්. ඒක මෙන්න මේ වගේ. දැන් හිතන්නකො මෙන්න මෙහෙම දුන්නා කියලා. මෙන්න මේ විදිහ එකක්. මෙන්න මේ වගේ එකක්. හරිද? ඒක මෙන්න මෙහෙම අක්ෂයක් තියෙනවා. ඒ අක්ෂේ මෙතන A මෙතන B. ඔය විදිහට දීලා තියෙනවා. ඒතර ඔහොම වෙනකොට මෙන්න මෙතන කියලා දෙනවා ප්‍රතිරෝධ කීයක් තියෙනවා කියලාද? අර විදිහට අනන්ත ගණනක් තියෙනවා කියලා. ඒක වෙනස් විදිහක එකක්. මේකේ සමත ප්‍රතිරෝධය කොච්චරද කියලා අහනවා A සහ B අතර. කොහොමද මේක කරන්නේ? චුට්ටක් ඉන්න පුළුවන් නම් වීඩියෝ එක නවත්තලා හිතන්න. හරිද? මේක හදද්දි බලන්න මෙතන මෙන්න මෙච්චර ප්‍රතිරෝධ අනන්තව ගිහිල්ලා තියෙනවානේ. අපිට මෙන්න මෙහෙම කතාවක් කියන්න පුළුවන් නේද මේ? මෙන්න මේ ප්‍රතිරෝධ සෙට් එකේ අගය අනන්තයක් වුණා කියලා අපි හිතමු. හරි? ඒ ප්‍රතිරෝධ සෙට් එකේ අගය අනන්තයක් වුණොත් ඒකේ අදහස. හරිද? ඒ ටිකේ ඔක්කොම ටික අනන්තයක් වුණා කියලා කියන්නේ ඒ අනන්තය මෙන්න මේ තුනට. හරිද? මෙන්න මේ ඔක්කොම ප්‍රතිරෝධ සෙට් එක අනන්තයයි නම් ඒ අනන්තය මෙන්න මේ 3යි ඕම් කියලා කියන ප්‍රතිරෝධයට සමාන්තරගතව එකතු වෙලා. ඒ සමාන්තර ගතය ඇත්තට මෙන්නේ 1යට 3 දන 1යට අනන්තය කියලා නේද? මේ සමාන්තර ගත එක 1යට 3 දන 1යට අනන්තය කියලා එකතු වෙන්නේ. මෙයාට එකනේ. මෙන්න මේ දෙකෙන් මෙන්න මෙහෙම එකක් මම එක ඇඳලා සුළු කරොත් ඔයාලට පැහැදිලි. දැන් හිතන්නකෝ මෙහෙම ඕම් 3යි ආයි මෙතන ඕම් 4යි. මෙතන මේ ඕම් 3 මෙහෙම ඇඳලා හරිද? මෙතනින් තියෙන්නේ අනන්තයක් ඇත්තටම. සමාන්තරගතව තියෙන තවත් අනන්තයක්. අනන්තයක ප්‍රතිරෝධයක් තමයි මෙතන සමාන්තරගතව තියෙන්නේ. පැහැදිලිද? ඔන්න ඔහම ඇඳලා හරියට. හරි? ඔන්න ඔය විදිහට. මේක A, මෙයා B. එතකොට මෙයා ඕම් 4යි, ඕම් 3යි, ඕම් 4යි, මෙතන ඕම් 3යි. ඒතර මෙන්න මේ දෙන්න මොකද වෙන්නේ? 1යට 3 දන 1යට අනන්තයේ විදිහට එකතු වෙනව නේද? 1යට 3 දන 1යට අනන්තය කියලා කියන්නේ කීයද? 1යට අනන්තය කියලා කියන්නේ බිඳුවයි. ඉතින් ආසන්නේ ආයේ මේකේ අගේ කීයද? ඕම් 3ම තමයි. හරිද? ඒක ඕම් 3යි නම් මෙතන 4යි 3යි 7යි. හරිද? ඒ 7 මෙයාට මොකද වෙන්නේ? මොන ගතයි? සමාන්තර ගතයි. එහෙනම් 1යට 7 දන 1යට 3 මේක 21 න් ලියාගත්තොත් 7 වරක් ඔව් 3 21 හින්දා 3යි 7යි 21 බෙදීම 10යි. මෙතන මෙන්න මෙතන එනවා 2යි කියන්නේ
මෙන්න මෙහෙම 4ට ඕම් 4ට මෙන්න මෙතන එනවා ඕම් 2.1. ඒතකොට එහෙනම් මේ සහ B අතර සමග ප්‍රතිරෝධය ආසන්න වශයෙන් ඕම් 6.1 කියලා සුළු කරලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ එතන අර මෙන්න මේ ඔක්කොම සෙට් එක දැන් අනන්තය දක්වා ගියා කියලා කියන්නේ මේ ඔක්කොම ප්‍රතිරෝධ ටික අනන්තය දක්වා ගියා නම් මේ තුනට අනන්තයක් නේ එකතු වෙන්නේ. ඒතර ආයි මේ ප්‍රතිරෝධයගේ තුනම තමයි. සමාන්තරගතව එකතු වෙන්නේ. මොකද එකයට අනන්ත බිඳුවයි. ඒ නිසා. පැහැදිලිද? ඔන්න ඔහම මේක මොනවා කරන්න පුළුවන්ද? ඒ වගේ එකක් සුළු කරලා ගන්න පුළුවන්. හරි right. එතකොට මූලිකව වැදගත් වෙන ප්‍රධාන ඒවාට කියන්නේ අපි සංකීර්ණම වෙනස් සෙට් එකද කියන්නේ එකම සමහර සමයේ මේ සමමිතිකත්වයෙන් හදන ලොකු ලොකු රූප මං එකම වගේ ඒවා ආයෙ හැදුවේ නැහැ. එහෙම නැතුව අපි වෙනස් මාදිලි වලින් ගත්තාම වෙනස් ගණන් වලින් ගත්තාම ඔන්න ඔය විදිහේ ගණන් ටිකක් තමයි වෙනස් ආකාර වලින් තියෙන්නේ. හරිද? right. ඒතර ඕගොල්ලෝගේ අර වැඩි පුරල් ටිකක් ලොකු ඉල්ලීමක් තියෙන හින්දා මේ පාස් පේපර්ස් ටිකට මම පාස් පේපර්ස් MCQ ටිකක් කරන්න කියලා හිතුවා. ඒකේ මේ 92 අහලා තියෙනවා. ඒ කියන්නේ මොනවද මේවා ටික? මේ සමග ප්‍රතිරෝධ වලට අදාළ ටික. 92 අහලා තියෙන එක ප්‍රශ්නයක් මෙන්න මෙහෙම මේක ඕම් 3යිලු මෙයා ඕම් 3යිලු මෙයා ඕම් 6යිලු. හරිද? ඊට පස්සේ ආයි මෙයා ඕම් 3යි මෙයා 6යි. හරි? ආයි මෙයා 3යි මෙයා 6යි. හරි? මෙයා 3යි මෙයා 6යි. ඊට පස්සේ ආපහු මෙයා 3යි මෙයා 6යි. ඔය විභාගෙදී ආපු එකපාරක් අහපු ප්‍රශ්නයක්. මෙතන B සහ මෙතන A කියලා දීලා ඔය දෙන්න අතර සමග ප්‍රතිරෝධ. හරිම ලේසිනේ. මේ 3යි ශ්‍රේණිගතයි 6යි. ඒ 6ට මේ 6 සමාන්තරගතයි 3යි. ආයි ඒ 3යි මේ 3යි ආයි 6යි 6යි 3යි 3යි 6යි 6යි 3යි 3යි 6යි 6යි 3යි. ඒ හින්දා අවසාන උත්තරය ආයි ඔහොම 3යි. හරි? ඒක පැහැදිලි ලේසි එකක්. හරි? ඒක ලේසි. ඊට පස්සේ ඊළඟට ආයි දීලා තියෙනවා විභාගේ කියමු ඊළඟ එකට විභාගේ ආපහු දීලා තියෙන එකපාරක් ප්‍රශ්නයක් මෙන්න මෙහෙම එකක්. මේ වගේ එකක් මෙන්න මෙතනින් පටන් අරගෙන A කියලා ලක්ෂයක්. හරි? ඔන්න ඔහොම R කියලා ප්‍රතිරෝධයයි මෙන්න මෙහෙම R කියලා ප්‍රතිරෝධයයි R කියලා ප්‍රතිරෝධයයි. හරිද? ඊට පස්සේ මෙතනින් මෙන්න මෙහෙම එකයි ඔය විදිහට ආපහු මෙතන එකයි ඔහොම එකයි මෙතනින් ඔහොම එකයි මෙන්න මෙතන B ලක්ෂය. මෙතනයි හොයන්න කියලා. හරිද? එතන මෙන්න මේකේ හරි ලේසි අර අපි දීපු මූලික සංකල්ප. ඒ කියන්නේ මූලිකවම හිතන කාරණා වලින් ගත්තොත් මෙතන A නේ මේ ලක්ෂය. හරිද? මේ ලක්ෂය B. ওই තැන් දෙකේ තමයි හොයන්න කියන්නේ. මේ බලන්න මෙතනින් පටන් අරගත්තොත් මේ මෙතනින් දෙන විභවය කියලා කියන එක. නැත්නම් මෙතනින් ලබා දෙන විභවය ඇත්තටම R කියලා කියන ප්‍රතිරෝධ හරහානේ ගිහිල්ලා තියෙන්නේ. එහෙම ගිහිල්ලා නම් මෙන්න මේ ලක්ෂ්‍ය විභවයයි මේ ලක්ෂ්‍ය විභවයයි මේ ලක්ෂ්‍ය විභවයයි ලක්ෂ්‍ය තුනේ විභව තුන මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. මොකද එකම R කියලා කියන ප්‍රතිරෝධය හරහා නම් විභවය බහැලා තියෙන්නේ. මේ තුනේ එකම ගාන. දැන් යාමතර වෝල්ට් 10යි නම් මෙයා හරහා විභවය බැස්සොත් එහෙම වෝල්ට් 2 ගානේ මෙයා හරහා 2යි මෙයා හරහා 2යි මෙයා හරහා 2යි. එකම ගානින් බහින්නේ. හරිද? ඒ නිසා මොකද වෙන්නේ? මෙතන වෝල්ට් 8 වෙන්න ඕනේ. මේ ලක්ෂ තුනේ විභව තුන මොකද වෙන්නේ? සමානයි. ඒ වගේම තමයි මේ හැම එකමගේ R නේ. සියලුම ප්‍රතිරෝධාගේ R නේ. මේගොල්ලොත් R. හරිද? මේ ඔක්කොම R. හරිද? ඒ වගේම තමයි මේ ලක්ෂය හරහා විභවය බහින නිසා මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ එකම ලක්ෂය ඊට පස්සේ හම්බන්දලා තියෙන හැම ප්‍රතිරෝධෙම සමාන හින්දා අවසානයේ ආපහු විභවය බහැලා ආවම මේ ලක්ෂ දෙකෙත් මොකද වෙන්න ඕනේ? විභව සමාන වෙන්න ඕනේ. ඒ සමාන නිසා අපිට පුළුවන් මෙන්න මේවා කරන්න. මේ ඒ වලින් පටන් අරගෙන මේ R තුනක් මොනව කරන්න පුළුවන්ද? ඔන්න ඔහොම අදින්න පුළුවන්. හරිද? මේ තුනේ විභව සමාන නිසා ඒ තුන මොනව කරන්න පුළුවන්ද? එකට එකතු කරන්න පුළුවන්. ආයෙ එතනින් පටන් ගන්නවා ප්‍රතිරෝධ කීයද? ඇත්තටම කියනවා නම් 6ක් නේ. මේ ප්‍රතිරෝධ 6ක් පටන් ගන්න. 1 2 3යි 4යි අර දෙකක් තියෙන ටිකක් ඈතට යන ලොකු ඒවා දෙනවා. හරි මේ 4 මොකද වෙන්නේ? මේ 4 එකම තැනකදී ආපහු හම්බ වෙනවා. හරි? එකම තැනකදී ආපහු හම්බ වෙන මේ ලක්ෂ දෙක විභව සමාන නිසා. එතනින් පටන් අර ගන්නවා නැවත ප්‍රතිරෝධ දෙකක්. හරි? එතනින් නැවත ප්‍රතිරෝධ දෙකක් පටන් අර ගන්නවා. ඒ ප්‍රතිරෝධ දෙක පටන් අරගත්තයින් පස්සේ B කියලා කියන ලක්ෂය මෙන්න මෙතන නැවත ඔන්න ඔහොම ප්‍රතිරෝධකින්
මෙතනට සම්බන්ධ වෙනවා. දැන් මේක හදන්න බෑ. මේක හරිය ලේසියෙන් හදන්න පුළුවන් නේ. කිසි කරදරයක් නැහැ. කියන්නේ මෙයා R නම් ඔව්. මෙයාගේ ප්‍රතිරෝධයගේ R නම් ඒ දෙන්න එකම තැන් දෙක අතර සම්බන්ධ වෙන හින්දා මට මෙයා මකලා දාලා මෙන්න මෙයාට R බෙදීම 2යි කියලා ලියන්න පුළුවන්. ඉතින් එහෙමනම් එයා R බෙදීම 2යි මෙයා R මෙයා දෙන්නම R මේ දෙන්නගේ R බෙදීම 2යි මේ දෙන්නගේ R බෙදීම 4යි මේ දෙන්නගේ R බෙදීම 3යි R බෙදීම 3යි R බෙදීම 4යි R බෙදීම 2යි ශ්‍රේණිගතයි ඒ R බෙදීම 2යි R බෙදීම 2 දාන මෙන්න මේ Rට කියන්නේ ඇත්තට මේ දෙක එකතු වුණාම කීයදාගේ මෙන්න මෙහෙම අදින්න පුළුවන් නේ අර R බෙදීම 2 කියලා කියන එක කල අතර තිබිච්ච R එක මෙතනට දාන්න පුළුවන් නේ ඕන්න හරි මොකෝ එකම ඉරේනේ හරිද ඒ හින්දා 1.5යි R කියලා අරගෙන මේක මොනවා කරන්න පුළුවන් ටක් දාලා සුළු කරලා දාන්න පුළුවන් හරිද ඒතර උත්තරේ R බෙදීම 3යි ඔය විදිහේ උත්තරේ ඔයාලට හදලා ගන්න පුළුවන් වෙයි මට හිතෙන්නේ R බෙදීම 3යි 4යි 2යි මේක උත්තරේ ඔව් 5යි R බෙදීම 6යි නේද ඒ විදිහට මේක සුළු කරලා ගන්න පුළුවන් පැහැදිලිද හරි ඒක එකක් හරි ඒකත් ඔය එකපාරක් අනුගණන් වල අහපු ප්‍රශ්නයක් පැහැදිලිද ඒකෙත් අර සංකල්පය වැදගත් වෙන්නේ විභව සමාන ලක්ෂ්‍ය අපිට මොනවා කරන්න පුළුවන් කියලා කියන එකද එකතු කරන්න පුළුවන් කියලා කියන සංකල්පය හරිද right ඊට පස්සේ ආයෙ අහලා තියෙන විභාග එකපාරක් 95 ප්‍රශ්නේ මේවා දැන් අර අපි කරපු ප්‍රශ්නත් එක්ක ගත්තාම එකම විදිහේ ඒවා හරිද කිසි අමාරුවක් නැහැ මේ මෙන්න මෙහෙම එකයි මෙහෙම එකයි ඔහොම එකයි ඔහොම එකයි මෙන්න මෙහෙම එකයි ඒ තුනේ x සහ y කියලා කියන ලක්ෂ දෙක ඒ ලක්ෂ දෙක අතර සමග ප්‍රතිරෝධය හොයන්න කියලා මේක මොනවා කරන්න පුළුවන්ද කෙලින්ම මේක අරන් මෙයා සමමිතිකයි නෙවුවනම් උත්තරේ එනවා හරිද මම හදන්න යන්නේ මේක මේකුළු මේක නවන්න හදමු දුන්නා හරි ඕම් එකයි මෙයා ඕම් එකයි මේ ඔක්කොම ඕම් එකයි කොහොම තමයි දීලා තියෙන්නේ හරිද හරි මේකුළු මේක නෙවුවම මොකද වෙන්නේ මෙයා මේ දෙන්න වෙනස් වෙන්නේ නැහැ ඕම් එක මේක මේකට නැවුවාම අපිට රූපයක් හම්බ වෙනවා මේ කෑල්ල නැති නේද මකදා මොන මෙන්න මේක මකමු හරිද ඒක වැඩක් නැහැ ඒක නැති රූපයක් හම්බ වෙනවා හරිද මෙතන එතකොට දශම 5ක් වෙනවා එයා උඩ යා වැටෙන හින්දා මෙයාත් දශම 5යි මෙයා උඩ මෙයා වැටෙන හින්දා මෙයාත් දශම 5යි සෝරි මෙයා 1යි ඒක වෙන්නේ නැහැ නෝක මෙයාත් ඕම 1යි හරි මෙයා දශම 5යි මෙයා උඩ මෙයා වැටෙන හින්දා මෙයාත් දශම 5යි මෙයාත් දශම 5යි දැන් මොකද වෙන්නේ මෙතන අපි ගත්තොත් මෙන්න මේ දෙන්න ශ්‍රේණිගතයිනේ නේ. ඒ දෙන්න ශ්‍රේණිගත හින්දා මේ දෙන්නගේ 1.5යි. හරි? මේ ඒක වෙනුවට මෙතන මෙන්න මෙහෙම අදින්න පුළුවන් 1.5. හරි? ඒ වගේමයි මෙයයි මෙයා ශ්‍රේණිගත හින්දා ඒ දෙන්නත් මොකද වෙන්නේ 1.5යි. දැන් මොකද්ද තියෙන්නේ? 0.5 බෙදීම 1.5 0.5 බෙදීම 1.5 අනුපාතයට සමානයි. ඒ හින්දා මෙයා වීත්සන් හේතුවක් ඒක අයින් වෙලා යනවා. අයින් වෙලා ගියාම උත්තරය අපිට මේක 3යි. මෙතන උඩ 1යි නේ 1යි 3යි 1යි ඕම් 3යි ඕම් සමාන්තර ගතයි හින්දා 1ට 1 දන 1ට 3 කියලා මේක සොලු කරන්න පුළුවන් පැහැදිලිද right ඒ කියන්නේ මේක දැක්කනේ ඒක අර සමමිතිකත්වය හදලා සමමිතිකත්වයෙන් හදාගෙන එනකොට ඒක ඊළඟට වික්ෂණ හේතුවක් බවට පරිවර්තනය වෙනවා හරි එතකොට මේ විදිහට තමයි ඒක සොලු කරන්නේ ඔය 1995 හදපු ගාන හරිද 95 දීපු ගාන හරි ඊළඟට අපි ඊළඟට ආපහු දීලා තියෙනවා 2001 ගාන 2001 මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා මෙතනින් පටන් අරගෙන මෙහෙම මේවා අපි හැදුවා අරක මම හිතනවා මුල් අවස්ථාවේ ඇදලා පෙන්නපු එක මෙහෙම එකයි මෙහෙම ඔහොම හරිද මෙයා R මේක සිම්පල් R x y මේ මොකද්ද මේ හැඩය දැක්ක ගමන් තේරෙනවා මම අර කැන්දත් එක මේ A වලින් අපි ඕන ආයන්නේ x වලින් පටන් අරගත්තොත් ප්‍රතිරෝධ දෙකක් පටන් අරන් තියෙනවා නේ R කියලා කැපිටල් R කියලා එකයි කැපිටල් R කියලා එකයි දෙන්නේ පටන් ගත්තා ඊට පස්සේ ඒ දෙන්නගේ අතරමැද සිම්පල් R කියලා ප්‍රතිරෝධයක් තිබ්බා ඉතින් ඒ දෙන්න අතරමැද තියෙන සිම්පල් R ඊට පස්සේ මොකද වෙන්නේ ඒ සිම්පල් R ගේ කොන්වල් දෙකෙන් ආයි කැපිටල් R එක දෙකක් පටන් අරන් තියෙනවා හරිද ඒ කැපිටල් R දෙක අවසානයේ සම්බන්ධ වෙන්නේ y කියලා කියන ලක්ෂණ මේ දීලා තියෙන්නේ මොකද්ද? වීක්ෂණ හේතුවම තමයි මේකට නේද කැපිලා ගියා. උත්තරේ R කියලා හම්බ වෙනවා. හරිද? සුළු කරන්න පුළුවන් R R දෙකයි R R R දෙකයි R
ඒ දෙන්න සමාන්තරගතයි උත්තරේ මේ 2000 ප්‍රශ්නේ. හරිද? මේ පේනවාද අපි කරපු සංකල්ප වලින් පිට එහෙම ලොකු අමුතු ඒවා අහන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම කරගන්න පුළුවන් ටයිප් එකේ ප්‍රශ්න තමයි සමුක්ක ප්‍රතිරෝධ වල අහලා දෙන්නේ ගොඩක්. ඊට පස්සේ ආයි 2006 ප්‍රශ්නේ. ඒක නම් අඳින්න ගියාම හරිද? 1 2 3 4 5 6 7 8 9 10යි. 10ක් වෙන්න තියෙනවා. 1යි 2යි 3යි ඊට පස්සේ 4යි 5යි 6යි 7යි 8යි 7යි 9යි 10යි ඔන්න වගේ හැටයක් හරිද විතරක් වගේ වුණා අනේ මන්ද හරිද ඊට පස්සේ ඔන්න ඔහොම එකක් ඔහොම පංචාශ්‍රය උන්ට මම දෙකින් වල 2යි 2යි 5යි 5යි ඊට පස්සේ ආයෙ මෙන්න මෙහෙම මැදට ඔන්න ඔහොම ප්‍රතිරෝධ ටිකක් එකතු වෙනවා හරි හරි ඒ ඔක්කොගේ මගේ ආරේ ඊට පස්සේ මේ කොනට 2යි මේ කොනට මේකට 2යි මේකට 2යි හරි ආයි මේකට 2යි ඊළඟට ආයි මේකට මේකට 2යි ආයි මේකට 2යි ඔන්නෝම ඇවිල්ලා තියෙනවා මේ 2000 අපිට රූපේ නිකන් පැහැදිලි නෑ වගේ නම් බලන්න හරිද මෙන්න මෙතන මැද x කියලා ගියා මෙතන y කියලා දීලා තියෙනවා දැන් මොකද කරන්නේ ඔය හැම එකම මේක ආයනානක වගේම තමයි මොකද කුඩේ කිලෝ වගේ අකුලවන්න තියෙන අපි අර ඉස්සලා කතා කරේ මේ මැදත් එක්කම දීලා තියෙන උතර එයා වෙනම එළියට රගත්තොත් මෙයා මෙහෙම තියෙන එක කුඩයක් වගේ මොනවා කරන්න පුළුවන් අකුලන්න පුළුවන් ඒ අකුලපුවම මොකද වෙන්නේ මේ ලක්ෂය එක මත සමපාද වෙනවා සමපාද වෙනවා කියලා කියන්නේ මේවා හරහා විභව සමානයි මේ සමපාද වෙන ලක්ෂය හරහා විභව සමානයි කියලා කියන්නේ මේ ප්‍රතිරෝධ වලින් ඇති වැඩක් නෑ මේ විභව සමානයි නම් ඒවයි දාලා යන්නේ ඊට ගෙල්ලා ඉන්නවා ඊට පස්සේ මොකද වෙන්නේ ඒ ඔක්කොම ටික අයින් වෙනවා මෙතන එකකගේ r නම් උතර ඉන්නේ මේ x කියලා කියන ලක්ෂයෙන් පටන් ගන්න ප්‍රතිරෝධ පහක් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි ඒ පහ මොකද වෙන්නේ එකිනෙකට සම්බන්ධයි මොනම එක ලක්ෂයකට සම්බන්ධයි ඊට පස්සේ ඒ හැම ලක්ෂයකම පටන් අරගෙන නැවත ප්‍රතිරෝධ 10ක් තියෙනවා ඒ 10 මොකද වෙන්නේ ආයෙ ඔන්නම සම්බන්ධයි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි විදිහට ඒ ඔක්කොම ටික එක තැනකට ඔය විදිහට සම්බන්ධයි හරිද සම්බන්ධයි මෙයා තමයි මොන ලක්ෂද y කියලා කියන ලක්ෂය එහෙනම් ඉතින් r බෙදීම 5 දාන r බෙදීම 10යි ඔය දෙන්න ශ්‍රේණිගතයිනේ මේකකගේ r නම් මෙයා r බෙදීම 5යි මෙයා r බෙදීම 10යි ඒ දෙන්න ශ්‍රේණිගතයි සුළු කරන්න පුළුවන් හරිද අපි දන්න අර මූලික සංකල්පන තමයි මහා ලොකු කතන්දරයක් නැහැ මහා හැමදෙස්සම කියන්නේ ඒක නේ අපි හිතන්න ඕනේ මේක සාමාන්‍ය සුළු කිරීමද විල්සන් හේතුවද සමමිතිකත්වද කියලා කියන දේ හිතලා සමමිතිකත්වයේ ප්‍රභේද තියෙනවා අර ත්‍රිමාන සමමිතිකත්වය සහ සිරස් සමමිතිකත්වය කියලා කියන දෙක ඒ තුනත් එක්ක සමමිතිකත්වද මේ කියලා කියන එක හිතුවයින් පස්සේ අපිට මේක හදන්න පුළුවන් අමුතු දෙයක් නැහැ හරිද ඒ 2005 කොහෙද මේ 2010 ප්‍රශ්නේ ඒක ගොඩක්ම ලේසි හරිද ඒක දෙයක් ඇත්තම නැහැ හරි ඒක දීලා දෙනවා මෙහෙම එකක් ඒ කියලා කියන ලක්ෂයෙන් පටන් අරගෙන මේ ප්‍රශ්න රූපම මම දිනව පැහැදිලි නැත්නම් උගල පේපර් එකත් එක්ක බලන්න හරිද ඔන්න ඔහොම මෙහෙම ආයි මෙහෙම ආපහු මෙතන තියෙනවා ඔන්න වගේ එකක්ම ඔහොම මෙන්න මෙතන එකක් මෙයා r මේ අනිත් ඒගොල්ලෝ ඔක්කොමලා මේ ඔක්කොමලා දැන් කොහොමද මේක හදන්නේ මේකේ ඇදලා යන්නේ පේනවා මෙයා r බෙදීම 2යි මෙයා r බෙදීම 2යි r බෙදීම 2යි මේ ඔක්කොමලා r බෙදීම 2යි ඉතින් පටන් ගන්න සුළු කරන්නේ මෙයා r බෙදීම 2යි r උයි r බෙදීම 2යි උත්තරේ කීයද r බෙදීම 2යි r බෙදීම 2යි r ඒ r ට මේ r 2යි r ඒ හින්දා මේ ඔක්කොම ටික මකලා ඉවරලා මට ඒ වෙනුවට සමාන්තර ගත තියෙන මොකක් අඳින්න පුළුවන්ද 2යි r එකත් අඳින්න පුළුවන් ඊට පස්සේ ඉතින් මේ දෙන්න r r කියලා කියන්නේ මේ දෙන්නගේ r බෙදීම 2යි එහෙනම් මෙන්න මෙහෙම තියෙන r බෙදීම 2ක් අඳින්න පුළුවන් ඒතර මේ 2යි r බෙදීම 2යි කියලා කියන දෙන්න සමාන්තර ගත ඒක උත්තරේ කීයද 2 sorry
එක යට දෙක දාන දෙක යට ඔව් දෙක යට ඔය එක යට දෙක දාන r බෙදීම දෙක කියන්නේ දෙක යට r. එතකොට ඒක සුළු r බෙදීම දෙකයි මේක r බෙදීම දෙකයි මේක දෙකයි r නේ සෝරි දෙකයි r බෙදීම දෙකයි. එතකොට මොකද වෙන්නේ? මෙතන 4 මෙතන 2 කියලා දාගත්තොත් මේක 5 යට දෙකයි r. ඒකේ උත්තරේ දෙකයි r බෙදීම 5යි. ඒ කියන්නේ මේ දෙන්න වෙනුවට ලියුව හැකි දෙකයි r බෙදීම 5යි කියන නේද? මේ දෙන්න වෙනුවට තනියෙන් කෙනෙක් ලියන්න පුළුවන් දෙකයි r බෙදීම 5යි කියන. ඒක දෙකයි r බෙදීම 5යි. ඒතර ආයි මෙයා මොකද වෙන්නේ? එයාගේ r බෙදීම 2යි. මෙයා r බෙදීම 2යි. ආපහු මෙයා r බෙදීම 2යි. හරිද? ඒතර r බෙදීම 2යි r බෙදීම 2යි කියන්නේ r මනේ. ඒ r ට මේ දෙකයි r බෙදීම 5 එකතු වෙනවා. දෙකයි r බෙදීම 5 දාන r. එතන මේක යට පහෙන් ලියාගත්තාම කීයද? මේක 5යි. මෙහා 5යි r. ඒ කියන්නේ 7යි r බෙදීම 5යි. මේ දෙන්නගේ 7යි මේ තුන් දෙනාම එකතු වුනහම 7යි r බෙදීම 5යි. ඒ 7යි r බෙදීම 5 මෙයාට එකතු වෙනවා. හරිද? 7යි r බෙදීම මේක මොන ගතයිද? සමාන්තර ගතයි. එහෙනම් එක යට r දාන 5 යට 7යි r. මේක 7ෙන් ලියාගත්තාම මෙතන උඩ 7ක් එනවා. 7යි 5යි 12 බෙදීම 7යි r. උත්තරේ 7යි r බෙදීම 12. හරිද? ඔය විදිහට සුළු කරන්න පුළුවන්. හරි? ඇති දෙන්නේ හරි සරලයි. හරිද? විභාගයේ වල මම කිව්ව තරම්වත් නිකන් අමාරු නෑ වගේ. හරිද? මේ 2000 ඉතින් කීයකද? 10 ඒක ඔය. හරිද? ඊට පස්සේ තව යන්කෝ ඉස්සරහට. මේ දින 2013 එක. මේක ටිකක් හොඳ එකක්. හරිද? මේක දැන් බැලුවොත් ඒක අඳින්න ගියාම ආයේ ඉතින් හක්ක පණිනවා. හරිද? මෙන්න මෙහෙම තියෙන්නේ. මෙන්න මේ වගේ ඒවා 1 2 3යි 4යි 5යි. 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 3යි 4යි 5යි තව එකක් තියෙනවා. 1 2 3යි 4යි 5යි. හරිද? මේ හැම එකක් අතරෙම තව එක ප්‍රතිරෝධ ගාන තියෙනවා. ඔහොම 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 ඔන්න ඔහොම. හරිද? අනිත් නම්බරට දාලා හරිද? ඔන්න ඔහොම ප්‍රතිරෝධ තියෙනවා. හරිද? ඔය වගේ හැම එකක්ම මේ ප්‍රතිරෝධය කොට තියෙනවා. හරිද? 1 2 3 4 5 6. හරි. මේක කොහොම මේක සම්බන්ධ වෙලා තින්නේ. ඒත් ඒක නෑ කියන්නේ. හරිද? කොහොම ඔන්න ඔහොම මෙතනින් තියෙනවා බැටරි එකක්. ඒක වෝල්ට් 10යි. හරිද? ඔක වෝල්ට් 10 මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය කියලා එකක් තියෙනවා. තාම මේක කියලා දීලා නෑ. කොහොම එකක් නෑ කියලා කියන්නේ. හින්දා ලේසි. හරිද? මොකුත් නෑ. ඒක සාමාන්‍ය මේක වෝල්ට් 10යි කියලා දෙන්නේ. දැන් කොහොමද මේක හදන්නේ? නිකන් බැලුවට මේ තරම් පැදුරක් වගේ හරිද හදාගන්න බෑ කියලා තමයි හිතෙන්නේ. ඒක ඇත්ත දෙයක් නෑ. හරිද? මේ බැලුවම පේනවා මේ දැන් ඔයාලා බලන්නකො මේ දැන් මේ වෝල්ට් 10 මෙහෙම තියෙන R කියලා කියන ප්‍රතිරෝධ සෙට් එකක් හරහානේ ගිහින් තියෙන්නේ. ඒක හරහා බැස්සම අර කලින් සංකල්පෙම තමයි මේ. මෙයාලා හරහා ප්‍රතිරෝධ බැස්ස ගමන් මොකද වෙන්නේ? මේ හැම ලක්ෂයකම විභව මොකද වෙන්නේ? විභව සමානයි. ඒතකොට ඒ කියන්නේ දැන් අපි අර වගේම මොනවා හරි අක්ෂයක් කරා. දැන් අපිට සමත ප්‍රතිරෝධය මොනේ මෙන්න මේ දෙපැත්තේනේ. ඒ මේ දෙපැත්ත ඔයාලට තේරෙනවනේ එකට මෙතන ප්‍රතිරෝධ නැහැ නේද? හරිද? ඒ කියන්නේ අපිට එතන සමත ප්‍රතිරෝධය හොයන්න දීලා තියෙන්නේ මේ මෙන්න මේ කියලා කියන ලක්ෂ දෙක හරහානේ. ඒතර ඒ ලක්ෂ දෙක හරහා ඔයා තනි ඉරක් ඇන්දොත් ඒක හරහා මේ පැදුරම මොනවා කරන්න පුළුවන්? අකුලන්න පුළුවන් නේ. මේ ඔක්කොම ටික මෙයා එක මතයක වැටෙනවා. මෙයා ආපහු එක මතයක වැටෙනවා. හැම වැටෙනවනේ. ඒ වැටෙනකොට මොකද වෙන්නේ? මේ හැම එකකම අගේ මොකද වෙන්නේ? අපිට වැඩන්නේ නැහැ. ඒවා අයින් වෙලා යනවා. ඇයි? විභවය හැම ලක්ෂයක් අතරම සමානයි. මේකකින්වත් වැඩන්නේ. මේව හරහා දාලා යන්නේ. ඒ යන්නේ නැත්තේ ඇයි? යන්නේ නැත්තේ මේ එක මතයක වැටෙන හින්දා. එක මතයක වැටෙනවා කියන්නේ මේ ලක්ෂයෙන් මේ ලක්ෂය උඩ වැටෙනවා. ඒ කියන්නේ මොකද? මේ දෙන්නගේ විභව සමානයි. මේ ප්‍රතිරෝධය හරහා ධාරාව යන්නේ. ආයි මෙයා හරහා වැටෙනවා කියන්නේ විභව සමානයි ධාරාව යන්නේ. ඔය විදිහට ධාරාව යන්නේ නැති ඔය සෙට් එක තමයි සෙට් වෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? මේ එක වගේ R නම් මේ ඔක්කොම ටික එකට ශ්‍රේණිගතව එකතු වෙනවා. ඒතර මේ ඔක්කොගේ මගේ 5යි R නේ. ඒතර ඒත් වගේ 5යි R ඒවා 1යි 2යි 3යි 4යි 5යි 6ක් මොනගතව එකතු වෙනවද? සමාන්තරගතව එකතු වෙනවා. එහෙනම් මේකේ සමක ප්‍රතිරෝධයගේ 5යි R වෙදීම 6යි අපි අර කතා කරනවා. උතන ගානේ පිට දීලා තිනවා R ගේගේ 50යි කියලා. හරිද? R ගේගේ 50යි නම් 5යි R වෙදීම 6යි. එහෙනම් 5යි R වෙදීම 6 වැඩි කිරීම ධාරා මම V සමානයි R ආදේශ කරන්නේ සමානයි 10යි.
මේ r ගියාගේ අපිට 50යි කියලා දීලා තියෙනවා. එහෙනම් 5 වැඩි කිරීම 50 බෙදීම 6 වැඩි කිරීම i සමානයි 10යි. යෝග සුළු කරාම උත්තරය එනවා ධාරාව කියලා කියන්නේ 25 බෙදීම නෙමෙයි sorry 6 බෙදීම 25යි කියලා. කියන්නේ 6 වරක් 4 24යි 24 බෙදීම 100.2යි 4ක වගේ ධාරාවක් කියලා උත්තරය එනවා. පැහැදිලිද? ඉතින් කොහොම තමයි හදන්නේ? හරි. ඇති දෙයක් නෑ. පැහැදිලිද? අපේ තීනන මූලිකම සංකල්ප. මේ සංකල්ප ටික දන්නවනම් මේවා හදන්න පුළුවන්. එතකොට මේ 2000 කීයේ ප්‍රශ්නේද? 2013 ප්‍රශ්නේ. මං ගාව තියෙන එකේ තියෙන අන්තිම ප්‍රශ්නේ 2015 ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒකත් අර වගේ මේ තියෙන concept එකම තියෙන එකක්. හරිද? බලන්නකො මේ ඒක අපිට පහක් නේ. මෙහෙම 1යි 2යි 3යි 4යි 5යි. හරිද? 1 2 3 4 5යි. ආයි මේක 2යි මෙන්න මෙතන ඉඳන් කියනවා. 1යි 2යි 3යි. ඊළඟට මෙහා 3යි r මෙන්න මෙතනින් එකක් එනවා 1යි 2යි. ඊළඟට එකක් තියෙනවා 4යි r මෙතනින් එකක් එනවා මෙතනින් 1යි ඔන්න. හරි කොහොම 1යි මෙන්න මෙහෙම 1යි මෙතනින් වෝල්ට් 9ක බැටරියක්. හරි හරි මෙයාගේ r r r r r මෙයා 2යි r r r r මෙයා 3යි r r r r මෙයා 4යි r r මේ බලන්න මේ ඒකත් අරකමනේ අර සංකල්පෙමනේ. හරිද? මොකද්ද? වෝල්ට් 9 නම් නේ වෝල්ට් 9 කියලා කියන එක දැන් ප්‍රතිරෝධ හරහා බහගෙන යනවනේ. ඒතර මේ හැම ප්‍රතිරෝධයක් කරාම බහින්නේ එකම විභවාන්තරය. ඒතර r වේව දෙකක් හරහා බහින විභවාන්තරය කියලා කියන්නේ 2යි r හරහා බහින විභවාන්තරය උඩින්. යටිනුත් 2යි r හරහා බහින 2යි r නේ 2යි r හරහාම බහින විභවාන්තරය නේ. මෙයාගේ 2යි r හරහාම බහින විභවාන්තරය. එතකොට උඩින් r ඒව දෙකක් හරහා බහින විභවාන්තරේ යටින් 2යි r හරහා බහින විභවාන්තරය කියලා කියන මෙන්න මේ ලක්ෂණ දෙකේ විභව දෙක මොකද වෙන්නේ? සමානයි. සමාන හින්දා මේ සන්නායකයේ තිබ්බත් එකයි නැතත් එකයි. ඇති වැඩන්නේ. හරි. මෙතන මේ 2යි r 3යි r හරහා බහින විභවාන්තරේ මෙතනත් 3යි r හරහා බහින විභවාන්තරේ. මේ සන්නායක දෙකේ මෙන්න මේ දෙපැත්ත විභව දෙක සමානයි. තිබ්බත් එකයි නැතත් එකයි. මම මේ අයින් කළා දානවා. 3යි r 4යි r හරහා බහින විභවාන්තරේ යටිනොත් 4යි r හරහා බහින විභවාන්තරේ. මේ තැන් දෙකේ විභව දෙක සමානයි. තිබ්බත් එකයි නැතත් එකයි. විභව සමාන නම් දාලා යන්නේ. ඒ ටික අයින් කළා. දෙම දැන් හදන්න බැරි. මේ මන්නේ නේ මේ උඩ 5යි r මෙතනත් 5යි r 5යි r 5යි r. ඔක්කොම ටික සමග ප්‍රතිරෝධයගේ 5යි r බෙදීම 1යි 2යි 3යි 4යි. 5යි r බෙදීම 4යි. ඉතින් 5යි r බෙදීම 4යි නම් හරි නේද? ඔව් 5යි r බෙදීම 4යි. එහෙනම් 9 සමානයි i වැඩි කිරීම 5යි r බෙදීම r කියන්නේ අපිට දීලා තියෙනවද? නෑ නෑ r කොහොම තමයි තියෙන්නේ. හරිද? එහෙනම් sorry මෙන්න මෙතන r එකක් තියෙනවා. බැලුවා. හරි. මෙන්න මෙතන r එකක් තියෙනවා නේ. රූපේ මම වැරදි කියනවා. මෙතන r එකක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් හරි. ඒතර මේ ඔක්කොම ටිකයගේ 5යි r බෙදීම උඩේ වට ටිකයගේ ඔක්කොම 5යි r බෙදීම 4යි. එහෙනම් මම ඒක වෙනුවට අදිනවා මෙතන 5යි r බෙදීම 4 කියලා එකක්. එයයි මේ යට ඉන්නේ තව r එකක්. ඔන්න බැටරිය වෙන්නේ. හරිද? එයා වෝල්ට් නම් එහෙනම් මේ දෙන්න ආයි මොන ගතයිද? ශ්‍රේණිගතයි නේ. එහෙනම් 5යි r බෙදීම 4ට මම ආයි r එකක් එකතු කරනවා. r එකක් එකතු කරනවා කියලා කියන්නේ මෙතන යට එකනේ තියෙන්නේ. එහෙනම් මේක 4යි r කරනවා. උත්තරේ 9යි r බෙදීම 4යි සමග ප්‍රතිරෝධයගේ. එහෙනම් බැටරියට මම දානවා v සමානයි i r. මොකද වෙන්නේ? 9 සමානයි i වැඩි කිරීම r කියලා කියන්නේ 9යි r බෙදීම 4. 9ට 9 කැපිලා යනවා. ධාරාව කියලා කියන්නේ 4යට r. ඔය විදිහට උත්තරේ ගන්න පුළුවන්. පැහැදිලිද? right ඒ ඇවිල්ලා 2015 ප්‍රශ්න. හරි MCQ ටිකත් හරි. ඔන්න ඔය විදිහට තමයි මේක විසඳන්නේ. හරි. ඒතර අපි දැන් සමග ප්‍රතිරෝධ ගැන කතා කරා. ඔය දින අමාරු උදාහරණ ටික කතා කරේ. මම අර ගණකෙත් තියෙන ඔක්කොම ප්‍රශ්න ටික කළා. ඒතර පැහැදිලිව මතක තියාගන්න මේක සුළු කරද්දී අපි ගන්න ඕන මූලික සංකල්ප සෙට් එක. මේක සාමාන්‍ය සුළු කිරීමෙන් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් බීට්සන් හේතුවක් මේක තුල තියනවාද? ඊට පස්සේ එහෙම නැත්නම් සමමිතිකත්වයේද? සමමිතිකත්වයෙන් අර මම කිව්ව ආකාර තුන මේක අර සිරස් සමමිතිකත්වයට අයිතිද නැත්නම් ත්‍රිමාන සමමිතිකත්වයට අයිතිද? ඔන්න ඔය කියන කරුණු කාරණා ටික අපි ඔළුවට දාගත්තොත් මේක ටිකක් ඕඩ එකක් තියෙනවා කරන්න. හැබැයි කොයික කොයි විදිහට වුණා. හරිද? පැහැදිලි ඔළුව තියාගන්න ඕන දේ මතක තියාගන්න මේ සංකල්ප ටික. මේක ප්‍රගුණ කරන්න නම් ඔයාලා දිගට මොනවා කරන්න ඕනද? ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රැක්ටිස් කරන්නේ නැතුව අපිට මොකද වෙන්නේ? ඒ කියන්නේ
අපි මේ කියලා තියෙන ඒවා ටික කියලා මෙතනින් මේක ඉවරයක් කරලා නතර කළොත් එහෙනම් මොකද වෙන්නේ? එතකොට එහෙම පුළුවන් වෙන්නේ නැහැ. මේකේ තියෙන හොඳම චූටිම සංකල්ප ටික ඔළුවට දාගෙන වැඩිපුර වන්න දැන් මම මේ දීපු ගණන් වලට අමතරව තව පුළුවන් තරම් ගණන් හොයාගෙන එහෙම කරන්න පුළුවන්. සමහරවිට විභාග ඉස්කෝල වල දීපු ප්‍රශ්න පේපර්ස් වල ඇති. අර ඒ වගේ ප්‍රශ්න අරගෙන පුළුවන් තරම් සමහර රිවිෂන් ටියුට් වල තව ඊට වැඩිය ගණන් දීලා ඇති. අද මොකද අපිට වැඩිය දැන් ඔය ක්ලාස් කරන ගුරුවරු ඒගොල්ලෝ ගාව ගණන් තියෙනවා. තව ගොඩ හරියක්. හරිද? ඒ නිසා ඒව අරගෙන මේ ගණන් අරගෙන ඒව පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. ඔයාලා ගියපු ක්ලාස් වල තියෙන ඒවා ටික අරගෙන ප්‍රැක්ටිස් කරන්න. ඒක දිගින් දිගට කරොත් මම හිතන්නේ මේකේ ප්‍රශ්නේ කරන එකේ එච්චර ලොකු අමාරුවක් නැහැ. හරි රයිට්. එතකොට ඒක තමයි මේක යටතේ කියන්න තියෙන්නේ. අපි ප්‍රතිරෝධ සහ ඊළඟට සන්නායක අපිට කතා කරන්න තියෙන කෝෂෝ ටික ගැන ඉස්සරහට කතා කරමු ඊළඟ වීඩියෝස් ටිකෙන්. හරි මේ වීඩියෝ එක හැමෝටම බලන්න ෂෙයා කරන්න. කෙමිස්ට්‍රි මේ DC by Dr. Andir YouTube channel එක subscribe කරන්න. හරි අපි පුළුවන් තරම් ඉක්මනට ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බ වෙමු. කමෙන්ට් වල ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාන්න. මේක ටිකක් කලබලේ ගියා වගේ තේරුණාද දන්නේ නැහැ. මම මේ ගොඩාක් ප්‍රමාණයක් කියලා ඉවරයක් කරන්න ඕන හින්දා මේක මේ අදින්වත් මේක ඉවරයක් කරලා දාන්න ඕන හින්දායි ටිකක් ඉක්මනට කරගෙන ගියේ. ඒ අවශ්‍ය තැන් වල පෝස්ට් කරලා පොඩ්ඩක් බලන්න කියපු ඒවා වේගවත් වැඩි නම්. හරි අපි පුළුවන් ඉක්මනට ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බ වෙමු. බොහොම ස්තුතියි ඔයාලට.